ඊට පස්සේ ඊළඟට ප්‍රශ්න තියෙන්නේ එක්තරා උෂ්ණත්වයකදී වසා ඇති කාමරයක් තුල ජල වාෂ්ප සාන්ද්‍රණය මෙච්චරයි සාපේක්ෂාර්ථතාව 60ක් වේ. එම උෂ්ණත්වයේදී එම කාමරය තුල ඇති මෙතෙන්දී වාතය ජල වාෂ්ප වලින් සන්තුෂ්ත කරනු ලැබුවේ නම් කාමරය තුල නව ජල වාෂ්ප සාන්ද්‍රණය. එහෙනම් මේ සාපේක්ෂාර්ථතාවයේ ප්‍රධාන වශයෙන් සමීකරණ 4ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සමීකරණ 4යි. ඊට පස්සේ සාපේක්ෂාර්ථතාවයේ රඳාපවතින සාධක 3යි. තුෂාරාංකයේ රඳාපවතින සාධක 2යි. හරිද? ඔන්න ඔය ටික තමයි වාෂ්ප හා ආර්ද්‍රතාවය කියලා කියන්නේ. එතකොට මේකෙදී ඔක්කොම සමීකරණ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ පළවෙනි සමීකරණය මෙතන වාෂ්ප සාන්ද්‍රණය තියෙන්නේ. සාන්ද්‍රණය කියලා කියන්නේ වාෂ්ප ඝනත්වයම තමයි. එතකොට ඒ තත්ත්වයේ සමීකරණය තිබ්බහම ඇති. එතකොට මේ බලන්න. මේ තියෙන්නේ කිසියම් කුටීරයක්. හරිද? මේ තියෙන්නේ කිසියම් කුටීරයක්. එතකොට මේ කුටීරය ගත්තට පස්සේ මේ කුටීරයේ පරිමාව v කියලා ගමු. උෂ්ණත්වය T කියලා ගමු. උෂ්ණත්වය T කියලා ගමු. එතකොට මේකේ ඉන්න ජල වාෂ්ප ස්කන්ධය දැන් m කියලා හිතමු. m කියලා හිතමු. හරිද? හරි. ඊට පස්සේ මේකෙදී මෙහෙම ඔය විදියට. එතකොට මෙතන T මෙතන v හා T අර එක නම තමයි. ඊට පස්සේ මෙතනදී මේක හිතනවා මෙයා සන්තුප්ත නම් මෙයා සන්තුප්ත කියලා කියන්නේ ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණයේ ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය අපි මෙතනදී ගමු mx කියලා. mx. හරිද? එහෙනම් මේකෙදි ගත්තොත් එහෙම මෙතනදී සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ RH කියලා කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ දැන් ඉන්න ප්‍රමාණය බෙදීම mx ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය වැඩි කිරීම 100ට 100. ඔන්න ඔක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මූලිකම අර්ථ දැක්වීම. පළවෙනි සමීකරණය. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම දෙයකින් පැහැදිලි කරන්න. හරිද? මෙහෙම දෙයකින් පැහැදිලි කරන්න. හිතන්න බස් එකක් තියෙනවා. දැන් මේ බස් එකේ හරිද? හයිවේ බස් එකක් කියලා හිතන්න. එතකොට ඒකේ ෂීට් ගානට විතරයිනේ මිනිස්සු ගන්න. මොකද ඉස්සරහින් උතනින් දොර තියෙනවා. හරිද? එතකොට අපි හිතමු මේකේ දැනට මේක දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය ආසන මේකේ තියෙනවා ආසන 100ක් තියෙනවා කියලා හිතන්න. ආසන 100ක් තියෙනවා. දැනට මගීන් 25ක් විතර වගේ ඕක ඇතුලේ ඉන්නවා. දැනට මගීන් 25ක්. මගීන් 25ක් ඉන්නවා. එතකොට මේකේ ඉන්න කොන්දොස්තර හරි ඒ කවුරු හරි ඒ ඔහොම වටේ දොර ගාව ඔහොම කැරක් කැරක ඉන්නවා තා මිනිස්සු එකතු කරගන්න. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙයාගෙන් අහුවතින් එහෙම මල්ලි දැන් කීයක් විතර ඉන්නවද? තා කොච්චර විතර ඕක පුරව ගන්න ඕනද කියලා අහුවතින් එහෙම එයාට උත්තර දෙනවා 25ක් විතර. දැන් 25ක් විතර තමයි තව ඉන්නේ. ඒතර ඕනනම් එයාට මෙහෙම කියන්න පුළුවන්. සාපේක්ෂ මගීන් පිරීම නැත්නම් සාපේක්ෂ මගීන් සිටීම. ඒක කීයද? ඒක දැන් ඉන්න ප්‍රමාණය 25යි ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100යි වැඩි කිරීම 100ට 100. ඒ කියන්නේ 100ට 25යි. තේරුණාද? හරි. එතකොට මෙන්න මේ දේ තේරුම් ගන්න. දැන් මෙයා මේ සාපේක්ෂ දේ ප්‍රකාශ කරද්දී මෙයා මෙතන මේ සාපේක්ෂ දේ ප්‍රකාශ කරද්දී එයා මෙන්න මෙතනට 100ක් කියලා දෙයක් ගත්තා. ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය. එයා ඒක එහෙම ගත්තේ ඇත්තටම බස් එක ඇතුලේ 100ක් ඉඳලාද? ඇත්තටම බස් එක ඇතුලේ 100ක් ඉඳලා නෙවෙයි. එයා ඒක හිතින් මවා ගත්තා. හා මේකේ මෙච්චරක් ඉන්න පුළුවන්. ආසන 100ක් තියෙනවා. ඉතින් මගින් 100ක් දාගෙන යන්න පුළුවන්. ඒක එයා හිතින් හිතලා ගනිපු දෙයක්. ඇත්තටම තිබ්බ තත්වයක් නෙවෙයි. එහෙනම් මේක සන්තුප්ත වුණා නම් සම්පූර්ණයෙන්ම පිරුණා නම් ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ඒක තමයි ඒක දාගෙන යන්න පුළුවන් උපරිම ප්‍රමාණය. මේ දැන් ඉන්න ප්‍රමාණය. ඉතින් ඕකම තමයි මේ තියෙන්නේ. දැන් ඉන්න ජල වාෂ්ප ප්‍රමාණය. දැන් ඉන්න ජල වාෂ්ප ස්කන්ධය. අනිත් කිසිදු සාධකයක් වෙනස් කරන්නේ නැතුව ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය. දැන් මේ ප්‍රතිශතය වෙනස් ගැන හිතද්දී බස් දෙකකගේ මෙතනට දැම්මේ නෑනේ. අදාළ බස් එකම තමයි. ඒ කිසිම සාධකයක් වෙනස් කරන්නේ නැතුව තමයි ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය හිතුවේ.
එතකොට දැන් ඉන්න ප්‍රමාණය ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය මේ දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය වෙනත් කිසිදු සාධකයක් වෙනස් කරන්න පුළුවන් ඉන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය. එතකොට ඒක ඇත්තටම ඉන්න ඕනේ නැහැ. මේක සම්පූර්ණයෙන් පිරුණා නම් කියලා හිතින් හිතාගෙන ලබා ගන්න පුළුවන් දෙයක්. හරිද? ඒක ලබාගෙන මෙතනදී අන්න ඒ දෙකේ අනුපාතයේ ප්‍රතිශතයක් විදියට ගත්තට පස්සේ සාපේක්ෂ ආර්ද්‍රතාව. සාපේක්ෂව ජල වාෂ්ප පැවතීම. හරිද? කොච්චරක් මේක සාපේක්ෂව තියෙනවද? අන්න ඒ කියන දේ. තේරුණාද? සාපේක්ෂ දැන් අපි හිතමු මෙතනදී ඔයාට පොතක් තියෙනවා. පොතේ පිටු 1000ක් තියෙනවා. කතන්දර පොතක් කියලා හිතන්න. කතා පොතක්. එතකොට දැනට ඔයා පිටු 200ක් විතර කියවලා. ඉතින් ඔයාට හිතන්න පුළුවන් මෙතනදී කොහොමද ප්‍රතිශතයක් ගන්න පුළුවන් 200 බෙදීම 100. වැඩි කිරීම 100%. 200 බෙදීම 1000 වැඩි කිරීම 100%. හරිද? දැනට කියවා ඇති ප්‍රමාණය කියවිය හැකි උපරිම ප්‍රමාණය. හරිද? වැඩි කිරීම 100%. අනිත් සාපේක්ෂව පොත කියවලා තියෙන ප්‍රමාණය. අන්න ඒ වගේම සරල දෙයක්. ඕක ඕනම දෙයකට දාන්න පුළුවන්. ඔයත් ඒ වගේ උදාහරණ කිහිපයක් කල්පනා කරලා බලන්න. ඒ ඕනම දෙයකට මේක යොදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක ගන්නවා මොකද්ද? උඩයි යටයි දෙකම පරිමාවෙන් බෙදනවා. උඩයි යටයි දෙකම පරිමාවෙන් බෙදනවා. එහෙනම් මේ RH සමානයි උඩ පදය පරිමාවෙන් බෙදුවතින් V මේ පරිමාවෙන් බෙදනවා. මෙතනදී mx බෙදීම v වැඩි කිරීම 100ට 100. එහෙනම් මෙතනින් සූත්‍රයක් ලැබෙනවා අපිට RH සමානයි මෙතනදී m බෙදීම v කියලා කියන්නේ ඝනත්වය. එහෙනම් ρ. එහෙනම් දැන් ඉන්න ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ දැන් ඝනත්වය. තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා කියන්නේ තියෙන්න පුළුවන් උපරිම ඝනත්වය. mx වැඩි කිරීම 100ට 100. අන්න එනම් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ දෙවනි සමීකරණය. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එකට අමතරව අහලා ඇති මොකද්ද තව දෙයක්? නිරපේක්ෂ ආර්ද්‍රතාව. නිරපේක්ෂ ආර්ද්‍රතාව. නිරපේක්ෂ ආර්ද්‍රතාව ඒක සාමාන්‍යයෙන් සංකේත කරනවා AH. හරිද? එතකොට මේක 아무තු දෙයක් නෙවෙයි. මේකම සර්ව සමයි මේකම සමානයි වාෂ්ප ඝනත්වය. වාෂ්ප ඝනත්වයේ ρ කියන්නේත් මේකටම තමයි. ඊට පස්සේ වාෂ්ප සාන්ද්‍රණය කියන්නේත් මේකම තමයි. වාෂ්ප සාන්ද්‍රණය. එහෙනම් මෙතනදී නිරපේක්ෂ ආර්ද්‍රතාව සමානයි වාෂ්ප ඝනත්වය කියන එක්කෙනාට රෝට උපරිම නිරපේක්ෂ ආර්ද්‍රතාව ඒක සමානයි මෙතනදී ρmax උපරිම වාෂ්ප ඝනත්වයට. ඊට පස්සේ ඊළඟ වැදගත් කරුණ තමයි මේකෙදී මෙන්න මෙයා රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණි. උපරිම වාෂ්ප ඝනත්වය රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණි. උෂ්ණත්වය වැඩි වෙනකොට උපරිම වාෂ්ප ඝනත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී උපරිම වාෂ්ප ඝනත්වය අඩු වෙනවා. ඊට අමතරව මේකත් මතක තියාගන්න. මේකෙදී කිසියම් තැනක තියාගන්න පුළුවන් උපරිම ස්කන්ධය උපරිම වාෂ්ප ස්කන්ධය ඒක නම් සාධක දෙකක් මත රඳා පවතිනවා. එකක් උෂ්ණත්වය අනිත් එක පරිමාව. හරිද? ඊට පස්සේ ප්‍රශ්නක හම්බුණාට පස්සේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ඉතුරු සමීකරණ දෙක මේ ටිකත් ආයෙ පාරක් කියලා දීලා සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ඉතුරු සමීකරණ තුන දෙක ඔතනට සම්බන්ධ වෙන්නේ කොහොමද? තුෂාරාංකය කොහොමද වෙන්නේ? මේ දේවල් ටික කියලා දෙන්න. හරිද? දැනට ඔන්න ඔය ටික මතක තියාගන්න. ආයෙ පාරක් කිව්වොත් මේ ටික මෙහෙමයි. මේ කිව්වේ මොකද්ද? කිසියම් පරිමාවක් තියෙනවා. ඒ පරිමාවට කිසියම් උෂ්ණත්වයක් තියෙනවා. ඒ පරිමාවේ කිසියම් ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙනවා. අපිට හොයාගන්න ඕන මේ වෙලාවේ ඉන්න ජල වාෂ්ප ප්‍රමාණය ඒ වෙලාවේ ඉන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයෙන් කවර ප්‍රතිශතයක්ද කියන එක. අන්න එච්චරයි තියෙන්නේ. බස් එකක් තියෙනවා. බස් එකේ දාන්න පුළුවන් මගීන් ප්‍රමාණයක් ඉන්නවා. දැන් මගීන් කිසියම් ප්‍රමාණයක් පිරීලා ඉන්නවා. අපිට දැන් දැනගන්න ඕන සාපේක්ෂ මගීන් පිරීම.
එහෙනම් මෙතෙන් දැන් කොච්චරක් පිරීලා තියෙනවද? ප්‍රතිශතයක් විදිහට කොච්චරක් මේක පිරීලා තියෙනවද? එහෙනම් කොහොමද ඒක හොයන්නේ? දැන් ඉන්න ප්‍රමාණය ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් බෙදලා 100%න් වැඩි කරනවා. එහෙනම් මෙතනදී ඒකේට අදාළ එක සමීකරණයක් ආව මේක තමයි මූලිකම සමීකරණය. එතකොට මේක මූලික සමීකරණය මේ v ගෙන් බෙදලා මේ தත්ත්වයටපත් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන ඒවා නිකන් නම් ඒ දේවල් මතක තියාගන්න තියෙනවා. එතකොට මේ දේවලුත් කටපාඩම් කරලා තියාගන්න ඕන නම් එහෙම නැතුව තර්කයෙන් මතක තියාගන්නත් පුළුවන්. තර්කයෙන් මතක තියාගන්නත් පුළුවන්. ඉතින් මෙතනදී උපරිම වාෂ්ප ඝනත්වය කියන එක පරිමාව මත රඳා පවතින්නේ නැහැ. ඇයි පරිමාව මත රඳා පවතින්නේ? හැමතිස්සෙම ඒකක පරිමාවකට. ඒකක පරිමාව ඝනත්වයේ පරිමාව මත රඳා පවතින්නේ නැහැ. තේරුණාද? ඊට පස්සේ දැන් බලන්න ඝනත්වයේ පරිමාව මත රඳා පවතින්නේ නැහැ කියන උදාහරණයක් ගත්තොත් ජල බිඳුවක් ගත්තත් ඒකේ ඝනත්වය 1000 kgm ඍණ 3. ජලය වතුර බෝතලයක් ගත්තත් ජලය ඒකෙත් ඝනත්වය ඒකමයි. කොච්චර ගත්තත් මෙතනදී ඝනත්වයේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඝනත්වයේ පරිමාව මත රඳා පවතින්නේ නැහැ. එතකොට උපරිම වාෂ්ප ඝනත්වය රඳා පවතින එකම සාධකය වෙන්නේ උෂ්ණත්වය පමණයි. එතකොට තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය නම් උෂ්ණත්වය මතත් රඳා පවතිනවා. ඇයි ඝනත්වය මෙතනදී ගත්තොත් එහෙම ඝනත්වයත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ m බෙදීම v නේ. එතකොට මෙතනදී උෂ්ණත්වය මතත් රඳා පවතිනවා පරිමාව මතත් රඳා පවතිනවා. හරිද? පරිමාව මතත් රඳා පවතිනවා. හරිද? එතකොට ඔය කියන දේවල් ටික. ඊට පස්සේ ප්‍රශ්න බලන්නකෝ. මේක මේ ප්‍රශ්න තියෙන්නේ එක්තරා උෂ්ණත්වයකදී වසායති කාමරයක් තුළ ජල වාෂ්ප සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියලා කියන්නේ ඝනත්වයම තමයි. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඊට පස්සේ සාපේක්ෂ ආර්ද්‍රතාව 60% වෙයි. හරිද? ඊට පස්සේ එම උෂ්ණත්වයේදී කාමරය තුළ ඇති ජල වාෂ්පයෙන් සන්තුෂ්ත කිරීම නම් කාමරය තුළ නව ජල වාෂ්ප සාන්ද්‍රණය වන්නේ. එහෙනම් සන්තුෂ්ත වේලාවේදී එහෙනම් මෙතන සාන්ද්‍රණය. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණය ගන්න පුළුවන්. RH සමානයි ρ බෙදීම ρ max වැඩි කිරීම 100ට 100. එහෙනම් මේ මොකද්ද මේ ρ max කියලා ලිව්වේ? උපරිම ජල වාෂ්ප ඝනත්වය. ওই ප්‍රශ්නේ කියන වචනේ යොදලා කිව්වොත් උපරිම ජල වාෂ්ප සාන්ද්‍රණය. උපරිම ජල වාෂ්ප සාන්ද්‍රණය. උපරිම ජල වාෂ්ප සාන්ද්‍රණය කියන්නේ සන්තුෂ්ත වේලාවේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය. එහෙනම් ප්‍රශ්නයට අනුව මොකද්ද හොයන්න තියෙන්නේ? මේක තමයි අපි හොයා ගන්න ඕනේ. ඒක තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් මෙතනදී ගත්තේ සාපේක්ෂ ආර්ද්‍රතාව 160යිලු. එහෙනම් 160 සමානයි මෙතනදී දැන් අගේ කීයද 24යි 24 බෙදීම ρ max වැඩි කිරීම 100ට 100. එහෙනම් මෙතනදී ගත්තේ මේකට මේක කපලා යනවා 100ට ලකුණට 100ට ලකුණ කපලා ගියා මේකෙදි 6 වරක් 4යි. එතකොට මේකෙදි උත්තරයේ විදියට උත්තරය අංක 4 කියන එක 3 කියන එක එන්න ඕන. උත්තරය අංක 3 කියන එක එන්න ඕනේ. එතකොට 3 එතන අර මන් දාපු PDF එකේ උත්තරේ වැරදි ඒක. හරිද? ඒක 40 වෙන්න ඕන. පිළිතුර 3 වෙන්න ඕන. හරිද? 40 පිළිතුර 3. පිළිතුර 3 අර මම දාලා තිබ්බ පේපර් එකේ නම් ඒක වෙනස් වෙන්න ඕන. වෙනස් වෙන්න ඕන. හරිද? ඒක 0.4ක් ඇවිල්ලා තිනවා. ඒක වැරදි. හරිද? 17 වෙනි ප්‍රශ්නේ බලන්න. උෂ්ණත්වය 0°C පවතින ස්කන්ධයේ සිම්පල් Mu X ලෝහ කුට්ටියක් උෂ්ණත්වය 100°C පවතින ස්කන්ධයේ 2 Mu y ලෝහ කුට්ටියක් සමග ස්පර්ශ වීමට සලස්වන ලදී. පරිසරයට තාප හානියක් නොවන පරිදි x හා y අතර තාප හෝමාරු වීම සිදුවේ. x හා y ලෝහ දෙවර්ගයේ විශිෂ්ට තාප ධාරිතාවයන් පිළිවෙලින් Cx හා Cy වේ. ලෝහ කුට්ටි දෙකේ අවසාන සමතුලිත උෂ්ණත්වය මෙතනදී 20යි සෙල්සියස් නම් මෙන්න මේ සම්බන්ධයක් අහන්න. එහෙනම් මේ ප්‍රශ්නයට අදාළව අපි තියරි කොටස ගත්තා. මේකෙත් තියෙන්නේ මෙන්න මේක තමයි තියෙන මූලික සමීකරණය. Q සමානයි mc ඩෙල්ටා තීටා. අපි මේ සමීකරණය ගැන පොඩ්ඩක් බලමු. මෙන්න මෙයා මෙතනදී උරාගත් හෝ පිටකල තාප ප්‍රමාණය. එතකොට මෙයා ස්කන්ධය මෙයා විශිෂ්ට තාප ධාරිතාව.
ද්විතාදා විශිෂ්ට තාප ධාරිතාව. එතකොට මෙතන මේ ඩෙල්ටා තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. මෙන්න මේ ඩෙල්ටා තීටා කියන පදය උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. එතකොට මෙතනදී උෂ්ණත්වය වැඩි වේ නම් උෂ්ණත්වය වැඩි වේ නම් තාපය උරා ගැනීමකි. තාපය උරා ගැනීමකි. තාපය උරා ගැනීමකි. උෂ්ණත්වය කියන එක්කෙනා අඩු වේ නම් උෂ්ණත්වය කියන කෙනා අඩු වේ නම් මෙතනදී තාපය පිට කිරීමකි. තාපය පිට කිරීමකි. එහෙනම් මේ ගානේ කියලා තියෙන විදියට මෙන්න මෙතනදී x කියලා වස්තුවක් තියෙනවා. එයා ඉන්නේ 0 සෙල්සියස් වල. එයාගේ ස්කන්ධය සිම්පල් m. එහෙනම් ඊට පස්සේ y කියලා වස්තුවක් තියෙනවා. එයාගේ 2m ස්කන්ධයක්. එතකොට එයා y වස්තුව එයා ඉන්නේ 100 සෙල්සියස් වල. y එයා ඉන්නේ 100 සෙල්සියස් වල. එහෙනම් මේ දෙන්නව දැන් එකතු කරනවා. මේ දෙන්නව මෙහෙම එකට තියෙනවා. නම් ඔහොම එකට තිබ්බහම මේ x මේ y කියලා හිතන්න. එහෙනම් මෙයා ආරම්භයේ ඉන්නේ 0 සෙල්සියස් වල. මෙයා ඉන්නේ 100 සෙල්සියස් වල. එහෙනම් මෙතනදී මෙයාගේ m ස්කන්ධයක්, මෙයාගේ 2m ස්කන්ධයක්. එහෙනම් මොකද වෙන්නේ? උෂ්ණත්වයේ වැඩි වස්තුවේ ඉඳගෙන උෂ්ණත්වය අඩු වස්තුව දක්වා ගලාගෙන එනවා තාපය. ඔන්න ඔහොම. තාපය ගලාගෙන එනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. එයා ඒ තාපය ලබා ගන්නා හින්දා x කියන එක්කෙනාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් එහෙම වෙලා මොකද වෙන්නේ? x ගේ අවසාන උෂ්ණත්වය මෙතනදී x ගේ අවසාන උෂ්ණත්වය මෙතනදී කීයක් වෙනවද? 20 සෙල්සියස් වෙනවා. මෙයාගේ උෂ්ණත්වයත් 20 සෙල්සියස් වෙනවා. සමතුලිත වෙනවා. හරිද? එහෙනම් මෙයා 20 උනේ මොනවා වෙලාද? බිඳුවේ ඉඳගෙන උෂ්ණත්වය වැඩි වෙලා තමයි 20 උනේ. මෙයා 20 උනේ කොහොමද? 100 ඉඳගෙන උෂ්ණත්වය අඩු කළා තමයි 20 උනේ. එහෙනම් මෙතනදී මේක කිව්වා මේ උෂ්ණත්වය වැඩි වේ නම් තාපය උරා ගැනීමකි. තාපය ලබාගෙන. උෂ්ණත්වය අඩු වේ නම් තාපය පිට කිරීමකි. එහෙනම් මෙයා මොකද වෙලා තියෙන්නේ? x කියන කෙනා තාපය උරාගෙන y කියන කෙනා තාපය පිට කරලා. ඊට පස්සේ මේකෙදී x උරාගත් තාප ප්‍රමාණය ගත්තොත් එකේම x උරාගත් තාප ප්‍රමාණය ගත්තොත් එහෙම අපිට මේක ඇද ගන්න පුළුවන් x උරාගත් තාප ප්‍රමාණය x උරාගත් තාප ප්‍රමාණය qx සමානයි mcx ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. මෙයාගේ උෂ්ණත්වය බිඳුවේ ඉඳගෙන 20ට. අපිට ලකුණ වැඩක් නැහැ. වෙනස තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් වෙනස වෙන්නේ මෙතනදී 20 ඍණ බිඳුව. Taman ඒක මුලින් කල්පනා කරලා බලන්න උෂ්ණත්වය අඩුවීමක්ද වැඩිවීමක්ද කියලා. උෂ්ණත්වය අඩුවීමක්ද වැඩිවීමක්ද කියන එක අනුව මෙන්න මේ කියන කරුණට අනුව තාපය උරා ගැනීමක්ද පිට කිරීමක්ද කියන එක තීරණය කරන්න. ඊට පස්සේ නිකම්ම වෙනස ආදේශ කරන්න වැඩි අගයෙන් අඩු අගය අඩු කරලා. හරිද? ඊට පස්සේ මෙතනදී y පිට කළ තාපය y පිට කළ තාපය. එහෙනම් මෙතනදී ගත්තෙම qy සමානයි මොකද්ද මේකෙදී 2m cy ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. එහෙනම් මෙතනදී 100 ඍණ 20 100 ඍණ 20. එහෙනම් මෙතනදී වෙනත් කිසිදු තැනකට තාපයේ පිටවීමක් වෙනත් තාපහානියක් නොමැතිනම් එහෙනම් මොකද වෙන්නේ? x උරාගත් තාප ප්‍රමාණය සමාන වෙනවා y පිට කරපු තාප ප්‍රමාණයට. එහෙනම් මෙතනට ආදේශ කරන් තියෙන්නේ m cx මෙතනදී වැඩි කිරීම 20 සමානයි මෙතනදී 2m cy මෙතනදී වැඩි කිරීම 80. එහෙනම් මේ බිඳුවට මේ බිඳුව කපලා ගියා, මේ mට මේ m කපලා ගියා, මේ දෙකට මේ දෙක කපලා ගියා. මෙතනදී cx සමානයි 8යි cy. එහෙනම් මෙතනදී උත්තර බැලුවොත් එහෙම උත්තර වලින් උත්තරය අංක 1 කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්න කලින් ඒකට අවශ්‍ය වෙන තියරි කොටසක් තියෙනවා. ඒ ටික බලමු. මේක 18 වෙනි ප්‍රශ්නෙට නෙමෙයි මේ පේපරේ මේ සාකච්ඡා කරගෙන ආව ප්‍රශ්න කිහිපය තුලත් මේක කිහිප වතාවක්ම හම්බුණා. හරිද? එහෙනම් මෙන්න මෙතනදී කෝෂ වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කෝෂ වර්ග දෙකක් තියෙනවා. මොකද්ද කෝෂ වර්ග දෙක? අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති කෝෂ r අසමානයි බිඳුව. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති කෝෂ. තව කෝෂ වර්ගයක් තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂ. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් තියෙන කෝෂ වර්ග දෙක. හරිද? ඊට පස්සේ මේ කෝෂයකට තියෙනවා පැවතුම් අවස්ථා. විසර්ජනය වෙමින් තියෙන්න පුළුවන්, ආරෝපණය වෙමින් තියෙන්න පුළුවන්, ධාරාවක් ගලන්නේ නැති අවස්ථාවේ තියෙන්න පුළුවන්.
ධාරාවක් ගලන්නේ නැති අවස්ථා කිහිපයක් තියෙනවා. ඒතර විසර්ජනය වන අවස්ථාව කියලා කියන්නේ ධනාග්‍රයෙන් ඉවතට ධාරාව ගලයි. අන්න ධනාග්‍රයෙන් ඉවතට ධාරාව ගලන අවස්ථාව තමයි විසර්ජනය වන අවස්ථාව. ආරෝපණය වන අවස්ථාව කියන්නේ ධනාග්‍රයෙන් ඇතුළතට ධාරාව ගලයි. ධනාග්‍රයෙන් ඇතුළතට ධාරාව ගලයි. ඊට පස්සේ i සමානයි බිඳුව වන අවස්ථාව මොනවද? පළවෙනිම අවස්ථාව ගත්තේ විවෘත පරිපත. ඊට පස්සේ විභවමාන සන්තුලන අවස්ථා. විභවමාන සන්තුලන අවස්ථාවල හැම අවස්ථාවම නෙවෙයි කෝෂය විතරක් තනියෙන් සන්තුලනය කරන අවස්ථාව. හරිද? කෝෂය විතරක් තනියෙන් සන්තුලනය වන අවස්ථාවේදී i සමානයි බිඳුව වෙනවා. ඊට පස්සේ තව එකක් දාරිත්‍රක පරිපත. හැම දාරිත්‍රක පරිපතයේම කෝෂයේ ධාරාව බිඳුවක් වෙන්නේ නැහැ. ඇතැම් දාරිත්‍රක පරිපතවල කෝෂය හරහා ගලන ධාරාව බිඳුවක් වෙනවා. හරිද? ඔන්න ඔය කියන අවස්ථාව තමයි i බිඳුව වෙන අවස්ථාව විදිහට තියෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මෙතනදී විසර්ජනය වන අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක්. හරිද? මේ කරුණු ටික. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම කෝෂයේ විසර්ජනය වන අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ v සමාන වෙන්නේ e ඍණ ir ට. එතනදී එක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම කෝෂයේ ආරෝපණය වන අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය v ඒක මෙතනදී සමාන වෙන්නේ v සමානයි e ධන ir ට. ඊට පස්සේ ධාරාවක් ගලන්නේ නැති අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය මෙතනදී v සමාන වෙන්නේ ඊට. හරිද? එතකොට ඔය කිව්වේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති කෝෂ ගැන. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන කෝෂවල පැවතුම් අවස්ථා අනුව අග්‍රතර විභවාන්තරය. මේ v කියලා ලිව්වේ අග්‍රතර විභවාන්තරය. මේ v කියලා කිව්වේ අග්‍රතර විභවාන්තරය. හරිද? ඊට පස්සේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂ වලට ගියොත් අන්න අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂයක පළමු පැවතුම් අවස්ථාව විසර්ජනය වන අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ v සමාන වෙන්නේ. එහෙනම් මෙතනදී බලන්න දැන් මේ සමීකරණයම r ට බිඳුව ආදේශ කරන්න. r ට බිඳුව ආදේශ කරාම v සමානයි e. එහෙනම් මෙතනදී v සමානයි e. ඔය විදිහට ඒකේ. ඊට පස්සේ ආරෝපණය වන අවස්ථාවේදී අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂයක් ආරෝපණය වන අවස්ථාවේදී අග්‍රතර විභවාන්තරයේ v. එහෙනම් මේ සමීකරණයම r ට බිඳුව ආදේශ කරන්න. v සමානයි e. හරිද? එහෙනම් ඊට පස්සේ මෙන්න විවෘත පරිපත අවස්ථාවේදී අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂයක් විවෘත පරිපත අවස්ථාවේදී v සමානයි. එහෙනම් මෙතනදී v සමානයි e ම තමයි ආයෙන්නේ. එහෙනම් මේකෙන් අපිට වැදගත් කරුණු කිහිපයක් ගන්න පුළුවන්. හරිද? බලමු මේකෙන් ගන්න පුළුවන් අපිට වැදගත් කරුණු. හරිද? බලන්න. මෙන්න මේකෙදී මේ જાතිය කෝෂයකදී අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශුන්‍ය වෙච්ච කෝෂයකදී එක්තරා වැදගත් ලක්ෂණයක් වෙනවා. මොකද්ද? කෝෂය කුමන පැවතුම් අවස්ථාවේ පැවතුනත් මොකද්ද වෙන්නේ? එයාගේ අග්‍රතර විභවාන්තරය v කියන කෙනා කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමාන වෙනවා. අන්න ඒක තමයි එහෙනම් තියෙන පළවෙනි කරුණ. එහෙනම් මොකද්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වන කෝෂයක් කුමන පැවතුම් අවස්ථාවේ පැවතුනද එහි අග්‍රතර විභවාන්තරය කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමාන වේ. ඒක තමයි පළවෙනි දේ. හරිද? ඊට පස්සේ මෙතෙන්දී දෙවෙනි කරුණ ගත්තොත් මේ බලන්න. කෝෂයකට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණත් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති වුණත් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණත් කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති වුණත් හරිද? බලන්න කල්පනා කළ අවස්ථාවන් දෙක. මේ අවස්ථාවේදී කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මේ අවස්ථාවේදී කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. එහෙම ඒ අවස්ථා දෙකෙන් මොන අවස්ථාවේදී වුණත් කෝෂයෙන් ධාරාවක් ගලන්නේ නැත්නම්
අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙනවා කෝෂයෙන් ධාරාව ගලන්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කෝෂයෙන් ධාරාවක් ගලන්නේ. අන්න කෝෂයෙන් ධාරාවක් ගලන්නේ නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණත් නැතත් කෝෂයේ අග්‍රතර විභවාන්තරය කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමාන වෙනවා. අන්න ඒක මේකට අදාළව තියෙන දෙවනි කරුණ. දෙවනි කරුණ. හරිද? දෙවනි කරුණ. එතකොට ඒකේ මොකක්ද කිව්වේ? කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණත් නැතත් කෝෂයේ අග්‍රතර විභවාන්තරය කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමාන වෙනවා. මොකක්ද තුප්ත කරනවද? කෝෂයෙන් ධාරාවක් ගලන්නේ නැත්නම්. කෝෂයෙන් ධාරාවක් ගලන්නේ නැත්නම්. ඒක එහෙනම් දෙවනි කරුණ. ඊට පස්සේ මෙතනදී තුන්වෙනි එක කෝෂීය විසර්ජනය වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබෙන අවස්ථාවේදී කෝෂීය විසර්ජනය වෙනවා. ඒ වෙලාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය මොකද වෙන්නේ? V සමානයි E ඍණ IR. V සමානයි E ඍණ IR. කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. කෝෂීය ආරෝපණය වෙනවා. ඒ අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය මොකද්ද වෙන්නේ? V සමානයි E ධන IR. E ධන IR. අන්න එතකොට මේ මුලින් කිව්ව එක තුන්වෙනි කරුණ ඊට පස්සේ කියපු එක හතරවෙනි කරුණ. ඔන්න කෝෂ සම්බන්ධයෙන් තියෙන කරුණු හතර. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවන් ගැනත් අවධානය යොමු කරන්න. මේ I සමානයි බිඳුව වන අවස්ථා. විවෘත පරිපතය කොතනින් හරි කැඩිලා තියෙනවා නම් කෝෂයෙන් ගන්න ධාරාව බිඳුවක් වෙන්න පුළුවන්. විවෘත පරිපත කියන්නේ පරිපතය කොතනින් හරි කැඩිලා තියෙන අවස්ථා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක I සමානයි බිඳුව වෙන්න පුළුවන්. අනිත් එක විභවමාන පරිපතයේ සන්තුලන අවස්ථා. කෝෂයක විද්‍යුත්ගාමක බලය සන්තුලනය කරන අවස්ථාවේදී I සමානයි බිඳුව වෙන්න පුළුවන්. ඊට පස්සේ දාරිත්‍රක පරිපතයක් තියෙන අවස්ථාවක දාරිත්‍රක පරිපතයකදී කෝෂයක් කරහා තියෙන ධාරාව බිඳුවක් වෙන්න පුළුවන්. හරිද? මේ විභවමාන පරිපත හැම එකේදීම කෝෂය හරහා ධාරාව බිඳුව වෙන්නේ නැහැ. ඊට පස්සේ දාරිත්‍රක පරිපත හැම එකේදීම කෝෂය හරහා ධාරාව බිඳුව වෙන්නේ නැහැ. ඇතැම් කෝෂ හරහා ධාරාව බිඳුවක් වෙන්න පුළුවන්. මෙතනදී සන්තුලන අවස්ථාවේදී කෝෂයේ කෙලින්ම සන්තුලනය කරනවා නම් ධාරාව බිඳුවක් වෙනවා. ඒව ගැන අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපි ප්‍රශ්නය බලමු. ඊට පස්සේ බලන 18 වෙනි ප්‍රශ්නය අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශුන්‍ය වූ බැටරියක් මගින් දැල්වෙන සරල සම බල්බ 3ක් රූපයේ දක්වා ඇත. ඇමීටරේ නොගැනීය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. එක් බල්බයක සූත්‍රිකාව කැඩී ගියේ නම් මොකද්ද වෙන්නේ කියලා යහන්නේ. එහෙනම් මෙතනදී මේ බලන්න මෙයා අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශුන්‍ය වෙච්ච එක්කෙනෙක්ලු. මෙන්න මේ කෝෂයේ අභ්‍යන්තර එහෙනම් මෙයාගේ R සමානයි බිඳුවයි. R සමානයි බිඳුව නම් මෙයාගේ අග්‍රතර විභවාන්තරය ධාරාවක්. ගැලුවත් නැතත් අග්‍රතර විභවාන්තරයේ E ම තමයි. එහෙනම් මෙතනින් එනවා I1. I1 ධාරාව මේ සර්ව සමය අපි එක්කෙනෙක්ගේ ප්‍රතිරෝධය R කියලා ගමු. එහෙනම් සර්ව සමය එහෙනම් I1 බෙදීම 3යි. I1 බෙදීම 3යි. I1 බෙදීම 3යි. කොහොම යන. එහෙනම් මෙතනදී අපිට I1 ව හොයාගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මේ පද්ධතියේ ප්‍රතිරෝධ තුන සමාන්තරගතවයි තියෙන්නේ. එහෙනම් මෙතන R සමක සමානයි R බෙදීම 3යි. එහෙනම් මෙතන දාන්න පුළුවන් V සමානයි IR. V සමානයි IR දැම්මොත් එහෙම V කියන්නේ E අග්‍රතර විභවාන්තරය. ඊට පස්සේ මෙතනදී I කියන්නේ I1 R කියන්නේ R බෙදීම 3. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම I1 සමානයි 3යි E බෙදීම R. එහෙනම් මේකෙදි ගත්තොත් එහෙම එක් බල්බයක් කරහා ධාරාව ධාරාව සමාන වෙන්නේ E බෙදීම R. මේක 3ෙන් බෙදුවහම එක් බල්බයක් කරහා ධාරාව E බෙදීම R. එහෙනම් අපිට මේකෙන් සූත්‍රයක් ගන්න පුළුවන් P සමානයි I වර්ගය R. එතකොට අපිට ක්ෂමතාවය බල්බයේ දක්වන දීප්තියට සමානුපාතිකයි. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම P R කියන කෙනා නියත හින්දාන්ලෝම සමානුපාතිකයි I වර්ගය. කොහොම සම්බන්ධයක් ආවා. අපි ඔක කොහොම තියාපන්. හරිද? ඊට පස්සේ මේ අවස්ථාවේදී ගත්තොත් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි. මෙතන සූත්‍රිකාව කැඩිලා. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ප්‍රතිරෝධය R සමානයි අනන්තයයි. එතන කවුරුත් නෑ වගේ. හරිද? ප්‍රතිරෝධයක් එතන ඒ පාර හරහා ධාරාවක් ගලන්නේ. I ඩෑෂ් කියලා ගත්තොත් ඒක බිඳුව. දැන් ප්‍රතිරෝධ දෙක විදිහට තියෙන්නේ මේ දෙන්න. ඕනනම් කෙනෙක්ට මේක අනන්ත ප්‍රතිරෝධයක් කියලා සලකලා සුළු කරන්නත් පුළුවන්. එතකොටත් එන්නේ අර උත්තරේම තමයි. බලමුකෝ අපි ඒක. හරි. මෙතනදී ගත්තොත් එහෙනම් දැන් මේ අවස්ථාවේදී ගලන ධාරාව I2 කියලා ගමු. එහෙනම් මෙයා හරහා I2 වෙනවා. මෙයා හරහා බිඳුව නම් මෙතන I2 බෙදීම
I2 බෙදීම 2යි මෙතනදී I2 බෙදීම 2යි. ඔහොම එන්නේ. හරිද? එහෙනම් මෙතනදී සමක ප්‍රතිරෝධය ගත්තොත් R සමක සමානයි R සමක සමානයි මෙතනදී R බෙදීම 2යි. සමාන්තරගතව ප්‍රතිරෝධ 2යි තියෙන්නේ. එතකොට කෙනෙක් ඕකදී ප්‍රශ්නයක් විදිහට අහුවොත් එහෙම කොහොමද මෙතන ප්‍රතිරෝධය අනන්තයක් තියෙනවනේ. කොහොමද මෙතනට R බෙදීම 2 ආවේ කියලා. හරි. එහෙනම් මේ බලන්න. එක් ගන්න විදිය. 1යට R සමක සමානයි. එහෙනම් මේ ප්‍රතිරෝධය අනන්තයයිනේ. 1යට අනන්තය. ධන 1යට R ධන 1යට R. ඒ 1යට අනන්තය කියන්නේ මේ කෑල්ල බිඳුව. මේ කෑල්ල බිඳුව. එහෙනම් R සමක සමාන වෙන්නේ 2 බෙදීම R. 1යට R සමක. 1යට R සමක සමාන වෙන්නේ 2 බෙදීම R. ඒ කියන්නේ R සමක සමානයි R බෙදීම 2යි. ওই විදිහටයි ඒක ආවේ. හරිද? එතකොට ඒක හරි. ඊට පස්සේ අපි ධාරාව හොයලා බලමු. කලින් ධාරාවට වඩා අඩු වෙනවද වැඩි වෙනවද කියලා. හරිද? එහෙනම් R සමක. එහෙනම් මෙතන දාන්න පුළුවන් අපිට ඊළඟට V සමානයි IR. එහෙනම් අග්‍රතර විභවාන්තරය E I තමයි අපිට ඕනේ. එහෙනම් මෙතනදී I2 R කියලා කියන්නේ R බෙදීම 2යි. එහෙනම් මෙතනදී I2 සමානයි මෙතනදී 2යි E බෙදීම R. එහෙනම් මෙතනදී එක් බල්බයක් කරහා ධාරාව එක් බල්බයක් හරහා ධාරාව සමානයි මෙතනදී කීයද අරක දෙකෙන් බෙදන්න ඕන I2 බෙදීම 2යිනේ. එහෙනම් මෙතනදී E බෙදීම R. එහෙනම් මෙතනදිත් ගත්තොත් එහෙම කලින් ධාරාවමයි ගලන්නේ. එහෙනම් ශ්‍රමතාවය කෙලින්ම ධාරාගය වෙනස් වෙන්නේ නැති හින්දා මේ බල්බ වල ශ්‍රමතාව මේ බල්බ වල ශ්‍රමතාවයම තමයි. එහෙනම් මොකද වෙන්නේ? බල්බ වල දීප්තිය සමානයි. දීප්තිය එකමයි. දීප්තිය එකම. දීප්තිය එකම. ඊට පස්සේ ඇමීටර් පාඨාංකය ඇමීටර් පාඨාංකය මේ අවස්ථාවේදී I1 මේ අවස්ථාවේදී I2 I1ට වඩා I2 අඩු වගයක්. එහෙනම් මෙතනදී ඇමීටර් පාඨාංකය අඩු වේ. ඇමීටර් පාඨාංකය අඩු වේ. හරිද? එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම උත්තරයේ විදියට ඇමීටර් පාඨාංකය අඩු වන අතර ඉතිරි බල්බ එකකගේ දීප්තිය නොවෙනස්ව පවතී. උත්තරය අංක 5 කියන එක ගන්න පුළුවන්. උත්තරය අංක 5 කියන එක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ බලන්න. රූපයේ පෙන්වා ඇති ද්‍රාව පද්ධතියේ වර්ගඵලය 4 වර්ග සෙන්ටිමීටර වූ Q මෙතනදී විශාල Q පීඩනයක් මත F1 බලයක් ඇති කිරීම සඳහා වර්ගඵලය මෙන්න මෙතනදී 2 වර්ග සෙන්ටිමීටර වූ P පිස්ටනය මත කැපිටල් F සමානයි 10 නිව්ටන් බලයක් යොදවනු ලැබී පරිසර උෂ්ණත්වයේ අඩු වූ විට ඇතුළත වූ ද්‍රවය ඝන බවට පත්වේ. මෙම ඝන බවට පත් වූ කුට්ටිය පද්ධතිය තුල නිදහසේ චලනය වන අතර F සමානයි 10 නිව්ටන් නිසා Q මත යෙදෙන නව බලය F2 වේ. F1 හා F2 මෙතනදී අගයන් අහලා තියෙනවා. හරිද? එහෙනම් මේකෙදී අපි ගලමු ද්‍රවයක් ලෙස ඇති විට ද්‍රවයක් ලෙස ඇති විට ගත්තොත් එහෙනම් මෙතනදී මේක මොකද්ද? ද්‍රාව පීඩකයක්. ද්‍රාව පීඩකයක් ලෙස ක්‍රියා කරයි. එතකොට ඒකේ තියෙන පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය. පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම මෙයා මත ඇති කරන පීඩනය. මෙයා මත ඇති කරන පීඩනය F බෙදීම AP සමාන වෙනවා අතනදී අරයට ඒක සම්ප්‍රේෂණය වෙලා F බෙදීම AQ. මේ ඇති කරන පීඩනයේ හින්දා අරයට මත බලයක් ඇති වෙනවා. ඒ පීඩනය අතනට සම්ප්‍රේෂණය වෙන විදියට. හරිද? ඊට පස්සේ එහෙනම් මේකෙදී ආදේශ කිරීමක් තියෙනවා. එහෙනම් මෙතනදී 10 මෙතනට 2 සමානයි මෙතනදී F1 මෙතනට 4. එහෙනම් මෙතනදී එනවා F1 සමානයි 20 නිව්ටන් කියලා. දැන් එකපාරට බලය වර්ධනය වෙලා තියෙනවා. නිකන් ශක්තිය මැවීමක් වගේ සිදු වෙලා තියෙනවා. අන්න එතන පැහැදිලි කිරීමක් කරන්නම්. මේක ශක්ති සංස්ථිතියට පටහැනි අවස්ථාවක් නෙවෙයි. ඒක පැහැදිලි කරන්නම්. හරිද? ඒක ශක්ති සංස්ථිතියට පටහැනි අවස්ථාවක් නෙවෙයි. හරිද? ඒක පැහැදිලි කරන්නම් ඊළඟ කොටසත් කියලා දීලා. ඊට පස්සේ මෙතනදී ඝණයක් ලෙස ඇති විට ගත්තොත් එහෙම මෙතනදී ඒක ද්‍රාව පීඩකයක් විදිහට ක්‍රියා කරන්නේ F සමාන වෙනවා F2ට. F සමාන වෙනවා F2ට. මේක මෙහෙන් තල්ලු කරාම ඔහොම ඉස්සරහට යනවා. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම F2 සමාන වෙන්නේ 10යි නිව්ටන්ට. 10යි නිව්ටන්ට.
හරිද? දැන් ඊට පස්සේ කියලා දෙන්නම් මෙතනදී බලය 20 නිව්ටන් වෙන්නත් මෙතනදී බලය 20 නිව්ටන් නොවෙන්නත් හේතුව. එහෙම වෙන්න හේතුව. එහෙනම් මේ බලන්න මේක ද්‍රවයක් අවස්ථාවේදී මේ පිස්ටනය මෙන්න මෙහෙම සිම්පල් x දුරක් ඉස්සරහට චලනය වුණොත් xp දුරක් චලනය වුණා කියලා හිතමු. xp දුරක් ඉස්සරහට චලනය වුණා නම් මෙන්න මේ පිස්ටනය චලනය වන්නේ ඉස්සරහට මේ පිස්ටනය චලනය වන්නේ ඊට වඩා අඩු දුරක්. මේ පිස්ටනය චලනය වන්නේ ඊට වඩා අඩු දුරක්. මේ පිස්ටනය චලනය වන්නේ xq කියලා දුරක්. xq. හරිද? එහෙනම් මෙතනදී බලන්න මෙතනින් ඉස්සරහට එන ද්‍රව පරිමාව තමයි මෙතනින් ඉස්සරහට යන ද්‍රව පරිමාව. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ මෙතනදී? AP XP. ඒ කියන්නේ අතනින් ඉස්සරහට ආව ද්‍රව පරිමාව සමානයි AQ XQ. අන්න මෙතනින් ඉස්සරහට ආව ද්‍රව පරිමාව. මෙන්න මේ ටික. ඒ කියන්නේ මෙතන සමාන වෙන්නේ මෙන්න මේ ද්‍රව පරිමාව තමයි මෙන්න මේ ද්‍රව පරිමාවට සමාන. හරිනේ මේකේ උස අඩු හින්දා නැත්නම් හරස්කඩ වර්ගඵලය අඩු හින්දා දිග වැඩි. මේකෙදි හරස්කඩ වර්ගඵලය වැඩි හින්දා එයාගේ දිග අඩු. හරිද? එහෙනම් මෙතනට ආදේශ කරන්න පුළුවන් අපිට මොකද්ද? A කියලා කියන්නේ 2 වැඩි කිරීම xp සමානයි 4 වැඩි කිරීම xq. එහෙනම් මෙතනදී xq කියන කෙනා සමානයි xp බෙදීම 2යි. හරිද? එහෙනම් අපි මෙතනදී ශක්ති හානියක් මොකුත් නැහැ කියලා හිතුවොත් එහෙම මේ බලන්න ප්‍රධාන කාර්ය ලබා දුන් කාර්ය ප්‍රධාන කාර්ය සමානයි මොකද්ද? බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් බලය F වැඩි කිරීම xp. F වැඩි කිරීම xp. ප්‍රතිදාන කාර්ය සමානයි F මෙතනදී 1 වැඩි කිරීම xq. එහෙනම් මෙතනදී ශක්ති හානියක් නොමැතිනම් ශක්ති හානියක් නොමැතිනම් මොකද වෙන්නේ? ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්යයට සමාන වෙන්න ඕනේ. එහෙනම් F වැඩි කිරීම xp සමානයි F1 වැඩි කිරීම xq. එහෙනම් මෙතනදී F කියන්නේ 10 xp සමානයි F1 වැඩි කිරීම xq කියලා කියන්නේ මෙන්න මෙතන හොයාගත්තා xp බෙදීම 2යි. එහෙනම් මේකෙදි xp ට xp කපලා යනවා. එහෙනම් F1 සමානයි මෙතනදී 20 නිව්ටන්. 20 නිව්ටන්. ඔන්න ඔය විදිහටයි ඒක 20 නිව්ටන් බවට පත් වෙන්නේ. ශක්ති මේ බලය වැඩි වෙලා කියලා ශක්ති හානියට පැටහෙන අවස්ථාවක් නෙවෙයි. මේ බලන්න ඒක මෙතනදී මොකද වෙන්නේ? අඩු බලයක් යටතේ වැඩි දුරක් චලනය වුණා. එහෙනම් මෙතනදී W සමානයි Fs අනුව එතන කරන කාර්යය. මෙතනදී ලොකු බලයක් යටතේ පොඩි දුරයි චලනය වෙන්නේ. අඩු දුරක් චලනය වෙන්නේ. එතකොට ඒ කාර්යයන් දෙක සමානයි. මේ දෙන්න සමාන කරත් උත්තරේ ගන්න පුළුවන්. එතකොට මෙතනදී F1 සමානයි 20ක් වෙනවා. F2 සමානයි 10ක් වෙනවා. එතකොට ඒකට දාලා උත්තරේ වෙන්නේ මෙතනදී 20 හා 10 උත්තරේ අංක 2 කියන එකයි පිළිතුර වෙන්නේ.